මිනිසුන් රටට හඳුන්වා දෙන රූපමය අඩහෝරාව සමෘද්ධි උදානය. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට. සමෘද්ධි ගෘහාර්ථික ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් අදත් සමෘද්ධි උදානයෙන් ඔබ හමුවන්නේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නැතිනම් සතුටින් ජීවත් වන පවුලක් වෙනුවෙන් වූ කැපවීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඉටු කරගෙන සිටිනවා. බිම් මට්ටමේ සිට ඔබගේ ආර්ථිකය ශක්තිමත් කරන්නට, ඒ වගේම ඔබ හොඳ ව්‍යවසායකයෙක් බවට පත් කරන්නට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙහෙසෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඔවුන් සමග අත්වල බඳ ගන්නට. සමෘද්ධි උදානයෙන් අපේ බලාපොරොත්තුව එවැනි පුද්ගලයින්ගේ ජීවන අත්දැකීම්, ඒ වගේම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විශේෂයෙන් සමෘද්ධි බැංකුව සිදු කරන කටයුතු පිළිබඳව ඔබව දැනුවත් කරමින් ඔබගේ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීම, ඒ වගේම ඔබගේ හෙට දවස සඳහා අද ඔබගේ පෙර සූදානම ඇති කිරීම. අද අපේ වැඩසටහන් පෙළගැස්ම ලක්ෂ 2ක් සවිබල ගැන්වීමේ සෞභාග්‍ය සතිය තුලයි අපි ක්‍රියාත්මකව පවතින්නේ. ඉතින් ක්ෂුද්‍ර මුල ණය උගුලෙන් අඩු ආදායම්ලාභීන් බේරා ගැනීම සඳහා නිලධාරීන්, ප්‍රජා නායකයින් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පසුගියදා වාරියපොළ, කුරුණෑගල, අනුරාධපුර ප්‍රදේශයන්හිදී පැවැත්වුණා. කුරුණෑගල සහ වාරියපොළ පැවති වැඩසටහන් පිළිබඳව අද අපි වැඩි අවධානයක් සමෘද්ධි උදානයෙන් යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෞභාග්‍ය සතිය මුල් කරගනිමින් විශේෂ අමාත්‍යතුමන් විසින් අනුරාධපුරයේදී නිෂ්පාදන ගම්මාන 500ක් ආරම්භ කිරීම සිදු කළා. ඒ වගේම සමෘද්ධි පුවත් තුළින් වවුනියාව උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පුලියන් කොළඹ බැංකු සංගමය පරිගණක ජාලගත කිරීමෙන් අනතුරුව විවෘත කිරීම පසුගියදා සිදු කළා. ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. කළුතර දිස්ත්‍රික්කයේ 2020 වර්ෂයේ සමෘද්ධි ප්‍රජා මූල බැංකු ප්‍රගති සමාලෝචනයේ සහ 2021 වර්ෂය සඳහා ඉලක්ක ලබා දීමත් පසුගියදා සිදු කෙරුණා. මේ පිළිබඳව සමෘද්ධි පුවත් තුළ අවධානය යොමු කරන්නේ. ඉතින් රැඳෙන්න මේ අඩහෝරාවකට ආසන්න කාලයේ අදත් සමෘද්ධි උදානයත් එක්ක. දිවයින පුරා සමෘද්ධි සහනාධාරලාභීන් වෙනුවෙන් එකවර වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන සෞභාග්‍ය සතිය ක්‍රියාවට නැංවීමත් සමග සමෘද්ධිලාභීන්ගේ නොවිසඳුණු ගැටලු නිරාකරණය කිරීමත්, ඒ වගේම සමෘද්ධි නවතම වැඩසටහන් හඳුන්වා දීමත්, ඒ වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර ගැනීමටත් දැන් හැකි වී තිබෙනවා. ප්‍රතිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම මූලික කරගත් වැඩපිළිවෙල සක්‍රිය ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් පසුගිය සතිය පුරාම පැවැත්වුණා. ඒ අනුව යමින් කුරුණෑගල සහ වාරියපොළ, ඒ වගේම අනුරාධපුර ප්‍රදේශයන්හිදීත් වැඩසටහන් රැසක් පැවැත්වුණා. ඒ සඳහා ගරු විශේෂ භාර රාජ්‍ය අමාත්‍යතුමන්, ඒ වගේම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් සහ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියා. අපි පසුගිය සතියේ මේ පිළිබඳව තොරතුරු ඔබට සමීප කළා. සමෘද්ධි උදානයේ අද අප මුලින්ම අවධානය යොමු කරන්නේ වාරියපොළ සහ කුරුණෑගල පැවති නිලධාරීන් සහ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනේ විවිධ අවස්ථාවන්. අඩු ආදායම්ලාභී ජනතාව ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලෙන් බේරා ගැනීමේ අරමුණෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් දෙදිනක් පුරා පැවැත්වුණා. 2021 වසර සඳහා අයවැය මගින් වෙන් කෙරුණු ප්‍රතිපාදන ඵලදායී ආකාරයෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සම්පත් දායකත්වය ලැබුණා. දැනුවත් කිරීමේ වැඩසටහන පිළිබඳව වගේම ඉදිරි දැක්ම පිළිබඳව අදහස් දැක්වූ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතා. අනිවාර්යයෙන්ම අපි වග කියන්නේ අපේ ප්‍රතිලාභියට. අපේ ප්‍රතිලාභියා තමයි අපේ ක්ලයන්ට්. එහෙම නැත්නම් අපි වග කියන තැනැත්තා. ඔහුට දෙන්න පුළුවන්. නැත්නම් අයව ශක්තිමත් කරන්න, සයිබල ගන්නන්න පුළුවන් මොන ක්‍රමයේද අපි ඒකට බැඳී සිටිනවා. ඒක කෘෂිකර්මෙන්ද, ඒක කර්මාන්තෙන්ද, ඒක සෞඛ්‍යංශෙන්ද, ඒක විදුලි බලෙන්ද, මොන පැත්තෙන්ද ඒක අපි කරන්න ඕන. ඒක තමයි අපේ වගකීම. එහෙම නැති වගකීමක් අපිට නැහැනේ. මොකද අපේ තනතුර තියෙන්නේ සමෘද්ධි නිලධාරී, කළමනාකරු, අධ්‍යක්ෂ ජෙනරාල් මොකක් හරි ඒ කියන්නා වූ විශේෂ තමයි අපිට පැවරෙච්ච වගකීම. ඒක කෘෂිකර්ම නෙවෙයිනේ. ඒක විදුලි වලෙත් නෙවෙයිනේ. ඒක නිවාස ඉදිකිරීමත් නෙවෙයිනේ. ඒක සමෘද්ධි. ඒකට මේකට මේ ඔක්කොම අපිට අදාළයි. ඒක නිසා මේක තමයි සරලව අපි තේරුම් ගන්න ඕන කාරණා. ඒත් අපි ඒක පවර ගත්තාම අපිට පැහැදිලි අපි දන්නේ නැති දේ. විදුලි බලය මට දෙන්න බෑ, ඔයාලට දෙන්න බෑ.
ඒක දාන්න කට්ටිය තමයි විදුලි වල මණ්ඩලේ. දැන් විදුලි වල මණ්ඩලෙන් ඇවිල්ලා දැන් හෙට කියන්නේ මේ පළවෙනිදා ඉඳලා ඕගොල්ලෝ අර තෝරපු අයට ඒගොල්ලෝ විදුලිය දෙනවා. ඒක අපිට දෙන්න බෑනේ. හැබැයි ඒගොල්ලෝ දෙනවා. ඒකට අපි කරන්න ඕනේ ඒ කට්ටියට ඒගොල්ලෝ ගෙනල්ලා ගෙදර ළඟට ගෙනල්ලා ඒ වයර් එක ඇදලා දුන්නාම අර ගෙදරට ඕන කරන ස්විච් එක හයි කරලා අන්නේ කාරණේට අපි පොඩ්ඩක් මැදිහත් වෙන්න. අපේ ණය යෝජනා ක්‍රම අපි අලුතෙන් මත් දැන් එකක් හඳුන්වලා දුන්න ඉක්මනින්ම ඔයගොල්ලන්ට තවත් පාසි වෙන්න 104 පොලියට රුපියල් 20000ක් දක්වා ගන්න වතුර විදුලිය එහෙම නැත්නම් Taman টয়ලට් පහසුකම් වැසිකිලි ඒ වගේ පහසුකම් තියෙන ප්‍රශ්න තියෙනවා ඒ වගේ අයට උදව් කරා විශේෂයෙන්ම අපි බලාපොරොත්තු අපි වගේ කියන කණ්ඩායමට ඒක අපි ඉක්මනින්ම කළා දැන් මේ මොකද ඒක චක්‍රලයක නිදහස් වෙලා ඇති අපේ ආයතනය අපි අත්සන් කරලා ආවේ ඉතින් එතකොට ඒව කරන්නේ ඒක අපේ වගකීම හැටියට සලකලා සමහරලාට අපේම සුබසාධක අරමුදලෙන් එහෙම නැත්නම් අපේ බැංකුව වෙනත් විදියක තියෙන ණය යෝජනා ක්‍රම අනිත් පැත්තෙන් විශේෂයෙන්ම අපේ മന്ത്രിවරුන්ගේ විමධ්‍යගත අරමුදල් වෙනත් දානපතියන් අපි විවිධ ක්‍රම පාවිච්චි කරලා ඒකට උදව් කරන්න. ඒක තමයි මම හිතන්නේ අපිට ඒ සම්බන්ධව මම කියන්නේ පොඩි පැහැදිලි කිරීම කළේ තේරුම් ගන්න අවශ්‍ය නිසා. තමන්ට සහ තම රාජකාරී වපසරේ තුල පැන නැගී ඇති ගැටලු පිළිබඳවද නිලධාරීන් අදහස් දක්වා සිටියා. මේ කලාවේ වැඩි ඔය පිටසක් ඉන්නවා දිම්මල් කරගන්න. ඒෝනේ අද දිම්මල් වලට පොර ඒකෝනේ යන්ත්‍රේ එකක් ඒ යන්ත්‍රේ පන්සල් මිලදී ගන්න කොහොමද කියන කාරණාව. ඒකේ මිලදී දෙකින් දැන් අවශ්‍යයි. මේ ප්‍රදේශවල මේ නිෂ්පාදනය කරන කාලයට මේ වී මිල ඉතාම පහළ මට්ටමකට පවතිනවා. එතකොට ටික කාලයකදී ඒ වගේ අස්වැන්න මුදලාලිලාට පත් වුණාට පස්සේ නැවත ආපහු ඒ මිල ඉතා ඉහළ මට්ටමට යනවා සහල් මිල ඉතා ඉහළ මට්ටමට යනවා. මේකදී අවසානයේ පාරිභෝගිකයම හිතන්නේ ඉතා විශාල මුදලකට පාරිභෝගිකයන් සඳහා මිලදී ගන්න වෙනවා සහල් මිල. ඒ බුලත් වගාවටත් එහෙමමයි රෝගයක් වෙනවා සාමාන්‍ය පල්ලන වලට යනකොට අර අස්වැන්න නෙල්ල කාලන වෙනකොට ඒකට මේ මොන තෙල් කොහොමරි තම ප්‍රතිකාරයක් නැහැ. ඉතින් මේක තමයි ගැටලුව අපිට හදිසියේ මෙවැනි ගැටලුවක් මේකට රෝගෙ හැදෙනකොට එහෙම නැත්නම් හැදෙන්න ඉස්සරලා ඒකට මේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අනිත් ප්‍රශ්නේ ගොඩක් අපිට බලපං අපි ණයක් දීලා වගා කටයුතු විශේෂයෙන්ම අපේ ප්‍රතිලාභී ණය ගන්න. එතකොට ණයක් දීලා වගා කටයුතු කරද්දී මේ වගාව රැක ගන්න අසල් නිල්නතේ රැක ගන්න පුදුම පරිශ්‍රමයක් තමයි අපේ ගොවින් දරන්න වෙන්නේ. ඒ අතරතුර ණය මුදල ගෙවා ගන්න දීර්ඝ කාලයක් ගත වෙනවා බොහෝ දුරට. මොකද දීර්ඝකාලීන භෝග වගාව හෝ අතුරු භෝග වගාව කරද්දී මේ ප්‍රශ්න ගොඩක් බලපානවා. ඊ වගාව විශේෂයෙන්ම රටේ තියෙන දෙවැන්තම සංවර්ධන ව්‍යාපාරයේ විදිහට පසුගිය අවස්ථාවේ උදා වුණ කොරෝනා වසංගතයත් එක්ක මම හිතන්නේ භාර දූරම කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරේ අපේ පහළම නිලධාරියාගේ ඉඳලා උසස්ම නිලධාරියා දක්වා සමෘද්ධි ව්‍යාපාරයේ සියලු නිලධාරීන් මම හිතන්නේ ඊටත් වැඩිය තවත් ලොකු අභියෝගයක් ආවා වුණත් අපේ මේ සියලු නිලධාරීන් වගකීමෙන් බැඳිලා ඉන්නවා. ඊටාත්ම කැමැත්තෙන් සහ ඕනෑකමින් ඒ සියලු කාර්යභාරයන් ඉෂ්ට කරන්න. මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වූ සමෘද්ධි නිලධාරීන්ට පැන නැගී ඇති ගැටලු පිළිබඳවද අධ්‍යක්ෂ ජෙනරාල්තුමා තමන්ගේ අවධානය යොමු කළා. වැදගත් කරුණු ඔබ ඉදිරිපත් කළා. සියලු දෙනා ඉදිරිපත් කළා. ඒකයි අපිට වැදගත්. අපි විශේෂයෙන්ම කෘෂිකර්මයේ විෂය සම්බන්ධ කටයුතුවලදී කණ්ඩායමේ සහාය ගන්නවා වගේම ඒගොල්ලන්ට අවශ්‍ය කරන මූල්‍යමය වෙනත් පහසුකම් අපි ලබා දෙන සූදානම්. එකක් ණය ක්‍රම අනිත් පැත්තෙන් අපේ ජීවනෝපාය අරමුදල්. සමය අවුරුදු ලොකු අරමුදල් ප්‍රමාණයක් ඕගොල්ලන්ට එනවා. ඒත් ඒව පාවිච්චි කරන්න. එකක් අපි අර කලින් කිව්වා වගේම අලෙවි ජාලය. දැන් අපි විකුණ ගන්න බැරි ප්‍රශ්නේ මේවට. තියෙන ප්‍රශ්නේ. ඔකනේ අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් කොච්චර නිෂ්පාදනය කළත් කාලය කිට්ටු වෙනකොට ඇති වෙන ප්‍රශ්න. ඒකට ඒ වාගේ මිල බැහිම. ඒකට අපි උත්තරයක් විදිහට තමයි අපි ලංකාව පුරාම දැන් අලෙවි ජාලය කරගෙන යනවා. කරන්න ලෑස්ති කරනවා. හැම වසමකින්ම අපේ තරුණ කාන්තාව ව්‍යවසායකයෝ දෙන්නෙක් ලෑස්ති කරගෙන යනවා. ගමේ. ඒතර ඒක ආරම්භයක් විදියට අපි පළවෙනි එක්කෙනෙක් පටන් ගනිවි. ඊළඟට ඊළඟ එක්කෙනා ඒවි. ඒක අපි ජාලයක් විදියට ප්‍රාදේශීය ගමෙන් ප්‍රාදේශීය ප්‍රධාන මට්ටමට ගෙනල්ලා එක පැත්තකින් අපි අපේ භාණ්ඩ ගමට සාධාරණ මිලකට ලබා දෙන එකත් ওই වගේ නිෂ්පාදන එකතු කරලා
ඒ අයගේ අලෙවියට යම් පහසුවක් හදලා තියෙන තමයි අපේ අවසාන ඉලක්කය. අරුණලු සහන නයෝජනා ක්‍රමය සමෘද්ධි ප්‍රජාමූල හා ප්‍රාදේශීය සංවිධානවල ගනුදෙනු පිළිබඳව දැනුවත් කළ AP වෙල්ලප්පිලි මහතා. කාන්තා වියසායකයෝ 25000 ශක්තිමත් වීම. ගමේ ඇති සුළු නිෂ්පාදනය සඳහා වෙළඳ අවස්ථාවක් ඇති කරමු. උදාහරණයක් විදිහට අපි මේ පෞද්ගලික කාර්යතල ගෙවතු වැඩසටහනේ කුකුල් පෙටව 10 දෙනෙක් අරන් දුන්නා කියලා. එතකොට ඒ පවුලේ 3 දෙනා නම් ඉන්නේ දවසකට මොන විතර 3යි නිකන් ඉතුරු 7 ගෙනල්ලා මෙතන තියලා විකුණලා සල්ලි කරගන්න පුළුවන්. ඊළඟට ඒගොල්ලන්ගේ ගෘහයේ තියෙන එළවලු ටික කඩපුවාම අතිරික්ත එළවලු ටික මෙතන ගෙනල්ලා තියලා විකුණ ගන්න පුළුවන් වෙනවා. එතකොට මේක අතිරේක ආදායම් මාර්ගයක් වෙනවා යන්නේ. දෙවෙනි එක තමයි කුටුම්බ අතිරික්ත නිෂ්පාදනවලදී නිෂ්පාදන සඳහා ප්‍රශස්ත විලක්. දැන් හුඟක් වෙලාවට දැන් එක කඩවල වල ගම කඩගත්තොත් එහෙම ඒ කඩවල තියෙන මිල ගණන් වෙන. බොහෝ වෙලාවට මිල ගණන් එක මිල ගණන් තියෙනවා. මේකදී අපේක්ෂා කරන්නේ එකම මිලකට මේ බඩු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන අතරතුර ක්ෂුද්‍ර මුල්ලේ ණය උගුලින් ප්‍රජාව බේරා ගැනීමට ප්‍රජාමූල සමිති සඳහා රුපියල් ලක්ෂ 3 බැගින් මුල් වටේ චෙක් පත් ප්‍රදානය සිදු කෙරුණා. එමගින් ග්‍රාමීය ප්‍රජාමූල සමිතිය ශක්තිමත් කර එහි සමාජිකත්වයට සුදුසු පරිදි හිරවී සිටින ණය උගුලින් මිදීම සඳහා මෙම මුදල් සමිති මට්ටමින් බෙදා දීම සිදු කෙරෙනු ඇත. ශුද්‍ර මුල්ලේ ණය අර්බුදය පිළිබඳව අදහස් දැක්වූ කරු විශේෂ භාර රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මැතිතුමා. මේ රටේ ශුද්‍ර මූල්‍ය අර්බුදයට සමෘද්ධි දෙපාර්තමේන්තුවේ ඍජු මැදිහත් වීම සිදු කරා. ඒ අනුව අපේ රටේ තියෙන ප්‍රජාමූල සංවිධානවලට සමෘද්ධි දෙපාර්තමේන්තුවේ ප්‍රජාමූල සංවිධානවලට අරුණලු ණය යෝජනා ක්‍රමයේ යටතේ තමන්ගේ සමාජිකත්වයට කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය ලක්ෂ 3ක මුදලක් ප්‍රජාමූල සංවිධානවලට නිකුත් කිරීම සිදු කරලා තියෙනවා. ඒකේ ඍජු අධීක්ෂණය සමෘද්ධි බැංකුව සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනවා. මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මාසයකට 128ක 30කට පොලියට මුදල් අවශ්‍යතා ලබා ගැනීම වෙනුවට මාසයකට 101ක සහන පොලියට තමන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ගම ඇතුළෙම කුඩා සමෘද්ධි බැංකුවක් නිර්මාණය කිරීම. එතකොට මේකේ අපි මූලාරම්භය හැටියට ප්‍රජාමූල සංවිධානයට ලක්ෂ 3ක් ලබා දෙනවා. ඒ වගේම 10000 දක්වා එක පුද්ගලයෙකුට ණය ලබා දීමේ හැකියාව තියෙනවා. ප්‍රජාමූල සංවිධානය විසින් කළමනාකරණය හොඳට කරොත් අපේ පාලක සභාව විසින් අනුමත කරොත් ඔවුන්ගේ අවශ්‍යතාවය මත මේ මුදල් වැඩි කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ හින්දා අපි මේ වෙනකොට තෝරාගත් ප්‍රජාමූල සංවිධාන සඳහා දිවයින පුරාම එක ග්‍රාම සේවා වසමක එක ප්‍රජාමූල සංවිධානයකින් ආරම්භ කරනවා. අපි හිතනවා ශුද්ධ මූල්‍ය අර්බුදයට අධික පොලියට ජනතාව මූල්‍ය පහසුකම් ලබා ගැනීමට විසඳුමක් බවට මේ බැංකු පද්ධතිය පත් වේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නියෝගය පරිදි අපි 107ක පොලියට ණය ලබා දීමටත් අවශ්‍ය වැඩ කටයුතු සිදු කරනවා. වගේම ඒක ලක්ෂ 20ක සීමාව දක්වා උපරිමයකට යටත් කරලා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම සමෘද්ධි සවිබල ගැන්වීම තුළ සමෘද්ධි ව්‍යාපාරයේ දැනට ඉන්න ව්‍යාපාර කටයුතු කරලා ස්වේච්ඡාවෙන් සමෘද්ධි කාඩ්පත බාර දෙන කණ්ඩායම් වලට බැංකුවෙනුත් සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වලුත් විශේෂ වරප්‍රසාද ලබා දෙන්න අපි දෙපාර්තමේන්තුව හැටියට කටයුතු කරනවා. හැබැයි මේ සියල්ල මේ ගණන් මිනුම් සියල්ල තීන්දුව අපේ ප්‍රජාමූල සංවිධාන සහ පාලක සභාවලින් සිදු කරනවා ඇති. සමෘද්ධි උදානයේ මීළඟ අවධානය ගැමි ආර්ථිකයේ රටේ ආර්ථිකයට නැතිනම් ජාතික ආර්ථිකයට එක් කිරීමේ බලාපොරොත්තු ඇතිව සෞභාග්‍ය සතියට සමගාමීව නිෂ්පාදන ගම්මාන 500ක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව. මේ උත්සව අවස්ථාවන් ගරු විශේෂ භාර රාජ්‍ය මන්ත්‍රීතුමන්ගේ සහභාගීත්වයෙන් යුතුවයි සිදු කළේ. එහි විශේෂ අවස්ථාව වෙත දැන් අපේ අවධානය යොමු කරමු. ගෘහ ආර්ථිකය නගා සිටුවා ඒ ජාතික ආර්ථිකයට දායක කර ගැනීමේ ක්‍රියාවලියේ මුල් පියවර තබමින් දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 500ක් ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා.
අනුරාධපුර පහළගම ප්‍රදේශයේ කම්හල් කර්මාන්ත නිෂ්පාදන ගම්මානයේ සහ අනුරාධපුර ඇලයාන්පත්තුව පුලියම්කුලම් ප්‍රදේශයේ මල් හා විසතුරු පැළ වගා කෙරීමේ ගම්මානය, තන්තිරිමලයේ මිල්ලෑව ප්‍රදේශයේ පළතුරු ගම්මානයේද මේ යටතේ ආරම්භ කෙරුණා. මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී KPS කුමාරසිරි, හිටපු පළාත් සභා අමාත්‍ය HB සේමසිංහ, සමෘද්ධි අමාත්‍යාංශ අතිරේක ලේකම් CB කළුආරච්චි, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් RM වන්නිනායක, සෞභාග්‍ය සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වසන්ත ගුණරත්න සහ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සුගත් නයනානන්ද යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා. දෙවිනපුරා නිෂ්පාදන ගම්මාන 500ක් බිහි කිරීමේ වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ විශේෂ භාර රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මැතිතුමා. මම මේ විශේෂපතේ භාර ඇමතිවරයා හැටියට වැඩ බාරගත්තට පස්සේ මුල්ම පියවරක් හැටියට තමයි මේ පහළගමට ඇවිල්ලා අපි එදා මුල්ගලක් තිබ්බා එක කම්මල් ගේකට. හැබැයි මේ වෙනකොට මේ ශේෂ්ත්‍රයේ නියැලලා ඉන්න 10 දෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයකට අපිට පුළුවන් වුණා අමාත්‍යාංශයේ මැදිහත් වෙලා තමුන්නාන්සලට උදව් කරන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ විශේෂ බලාපොරොත්තුවක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා. අපේ රටේ සියලු ජනතාව ආදායම් මාර්ගවලට යොමු කරනවා. ඒ කියන්නේ රජයේ රස්සා කරන, පෞද්ගලික රස්සා කරන, ආයතනවල රස්සා කරන අයට අමතරව විශේෂයෙන්ම මේ අපේ ගම්බින් වල ඉන්න සහෝදර සහෝදරියෝ වැඩිහිටියෝ මේ යම් ආදායම් මාර්ගයකට යොමු කිරීමේ වැඩපිළිවෙලක් තමයි අපි මේ කරන්නේ. බොහෝ වෙලාවට අපි දකිනවා අපෙන් ගොඩක් ඉල්ලන්නේ රජයේ රස්සා. හැමෝම එහෙම තමයි ඉල්ලන්නේ. ඒ රජයේ රස්සා ලබා දෙන වැඩපිළිවෙලකුත් රජය ක්‍රියාත්මක කරන අතර මේ වගේ කර්මාන්තවලට යම් යම් වෙනත් කටයුතු වලට තමුන්නාන්සලාව යොමු කරලා අපි බලාපොරොත්තු වෙන්නේ සමහර විට රජයේ සේවකයෙක් ලබන වැටුපට වඩා වැඩි ආදායමක් ගන්න. දැන් අපි උදේ පුසියන් කුලමේ මල් වගා කරලා ජීවත් වෙන ගම්මානයක් සකස් කරන්න, ඒ ගම්මානයේ ඉන්න අයට උදව් කරන්න, අලුතෙන් අය තෝරගන්න, අඩුම ගානේ පවුල් 100ක් 120ක් තෝරගෙන ඒ ආදායම් මාර්ග සකස් කරන ක්‍රමවේදය අපි හදනවා. අපි විලච්චයටත් යනවා ඒ වගේම වැඩසටහනකට. ඒ වගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරද්දී අද ඉඳලා ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම මේ ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා අපි විශේෂයෙන්ම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලගේ උනන්දුව සහ හැකියාව දක්ෂතාවය තියෙනවා නම් අපිට මීට වඩා මැදිහත් වෙන්න පුළුවන්. ඒක ආයතන වලින් ණය අරගෙන ඒව ගෙවාගෙන ගන්න බැරි අයටත් අපි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. එයාටත් 125ට 30ට මාසික පොලියට ණය ගත්ත අයට අවුරුද්දටම 10%ට වඩා අඩු ප්‍රමාණයකට මුදල් ලබා දීලා ඒවා පියවන්නත් අපි වැඩ කටයුතු කරනවා. හැබැයි මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ලැබෙන හැම රජය මැදිහත් වෙලා තමුන්නාන්සලාට ලබා දෙන හැම සහයෝගයක් තුලම මොකක් හරි ආදායම් ආරගන්න ක්‍රමයකට යොමු වෙනවා. මේක අපි බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේ අවුරුදු 5 මේ වැඩසටහන ක්‍රියාත්මක වෙද්දී අපිට එක පැත්තකින් මේ දිලිඳුකමට උත්තරයක් ලැබෙනවා. හැබැයි අපි මේ කරන්නේ මේ සමෘද්ධිය ලබන කෙනාගේ උත්තරය අයින් කරන්න අරමුණකින් නෙවෙයි. එක කණ්ඩායමක් ඉහළ තලයට දාලා තව පල්ලෙහාම ඉන්න ආදායම් මට්ටමක් තියෙන කණ්ඩායම් වලට මුල ඉඳලා සමෘද්ධිය හරහා ආපහු ශක්තියක් ලබා දෙන්න. ඒ හින්දා මේ වැඩසටහනට අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේක මම ඉවල කිව්වා වගේ ඔයාලගේ උනන්දුව තියෙනවා නම් මීට වඩා පුළුල් කරගන්න පුළුවන්. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ වැඩසටහන් ඔබට සමීප කරන සමෘද්ධි පුවත්. වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පුලියන්කුලම බැංකු සංගමය පරිගණක ජාලගත කිරීමෙන් අනතුරුව විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා.
වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පුලියන්කුලම බැංකු සංගමය සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජාලගත කිරීමෙන් අනුතුරුව විවෘත කරනු ලැබිණි. වවුනියාව අතිරේක දිස්ත්‍රික් ලේකම් ටී තිරේෂ් කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ එස් පද්මරංජන් මහත්මිය හා කළමනාකාරතුමන්ලාගේ සහභාගීත්වයෙන් නව බැංකු සංගමය විවෘත කෙරිණි. සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් දෙවේන පුරා විසිරී පවතින බැංකු ජාලගත කරමින් සියලුම සමෘද්ධි ප්‍රතිලාභියෙකුටම එක ලෙස සේවා සැපීම මෙහි අරමුණ වී තිබේ. සමෘද්ධි සහනාධාර සිබ්දොර ශිෂ්‍යත්ව සවිබල ගැන්වීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මේ හරහා සිදුවේ. වවුනියාව උතුර නේඩුන්කේනි ප්‍රාදේශීය ලේකම් පුලියන්කුළුම බැංකු සංගමය මගින් සමාජික හා සමාජික නොවන ගිණුම් හිමියන් දසදහසකට අධික ප්‍රමාණයකට සිත සැලසේ. සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතාගේ උපදෙස් පරිදි මේ වන විට දිවෙන පුරා විසිරී පවතින බැංකු විශාල ප්‍රමාණයක් ජාලකරණය කර අවසන් කොට තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ 2020 වර්ෂයේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු ප්‍රගති සමාලෝචනය සහ 2021 වර්ෂය සඳහා ඉලක්ක ලබා දීම පසුගියදා සිදු කෙරුණා. මේ ප්‍රගතිය කරා ගමන් කරන්න මට සියලු ප්‍රාදේශීය ලේකම්වරු විශාල සහයෝගයක් ලබා දුන්නා. මම හිතන්නේ මේ ප්‍රථම වතාව ප්‍රාදේශීය ලේකම්වරු සමග අපි ප්‍රගතියක් කරන කළුතර දිස්ත්‍රික්කයේ 2020 වර්ෂයේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු ප්‍රගති සමාලෝචනය හා 2021 වර්ෂය සඳහා ඉලක්ක ලබා දීම දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාකාරයේදී පැවැත්වුණි. සමෘද්ධි ව්‍යාපාරය වෙනුවෙන් කැපවීමෙන් දායකත්වය දක්වන කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇගීම 2020 වර්ෂය තුළ විවිධ අභියෝග හමුවේ සමෘද්ධි කටයුතුවලදී විවිධ දක්ෂතා දැක්වූ නිලධාරීන් ඇගීම කොරෝනා ඌදුර හේතුවෙන් පීඩාවට පත් වූ කළුතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට සහන ලබා දීමට සිය රාජකාරී කටයුතු කැපවීමෙන් ඉටු කළ දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය නිලධාරීන් සඳහා ප්‍රශංසා සහතික ලබා දීමද සිදු කෙරිණි. ඔත්මන්ලගේ ඉඳන්නේ ඒ කරපු කාර්යභාරය ඉදිරියට කරගෙන යන්න ප්‍රාදේශීය ලේකම්තුමන්ලගේ තුමියන්ලගේ ඉල්ලන්නේ ළඟින් අධීක්ෂණය කරලා අපි පහුගිය කාලේ අපේ මගේ හසුරුවන දේවල් ඇති ඒ මගේ හසුරුවන වැඩ කටයුතු ටික නැවත අපි කළ යුතු තියෙනවා. මොකද අපිට කල්දාලා හිත කරන්න ඕනේ තමයි වෙන කෙනෙක් කියලා අපි වැඩ ටික කරලා දෙන්නේ. ඒකද කල්දාලා කියන වැඩ එකතු වෙනවා. ඒකින්ද අපි ඉඳලා වැඩ කරමු කියන යෝජනාවත් එක්ක වට නැවතත් පසුගියද ආරම්භ වුණු සෞභාග්‍ය සතියේ අවසන් දින කිහිපය දක්වා දැන් අප පැමිණ තිබෙන්නේ. දෙවෙනි පුරා සමෘද්ධි සහනාධාරලාභීන් වෙනුවෙන් වැඩසටහන් රසක් එකවර ක්‍රියාවට නැංවීමයි මේ සෞභාග්‍ය සතිය තුළ ප්‍රධානම ඉලක්කය බවට පත්ව තිබුණේ. එහිදී සමෘද්ධිලාභීන්ගේ නොවිසඳුණු ගැටලු නිරාකරණය කිරීම, සමෘද්ධි නවතම වැඩසටහන් හඳුන්වා දීම, බිම් මට්ටමේ සිට ප්‍රජාව දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණා. ප්‍රතිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම සඳහා වූ ප්‍රජාව දැනුවත් කිරීම, ඒ වගේම නිලධාරීන් දැනුවත් කිරීම සිදු කෙරුණා. ඒ පිළිබඳව සමීක්ෂණ කටයුතුත් සියල්ල සිදු කෙරෙමින් පවතිනවා. ඉතින් ඉදිරියටත් ඒ සක්‍රිය ලෙසම ක්‍රියාවට නැංවීමයි ප්‍රධානම බලාපොරොත්තුව බවට පත්ව තිබෙන්නේ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තුල සතුටෙන් ජීවත් වන පවුලක් ඵලදායී පුද්ගලයෙක් බිහි කිරීමයි ප්‍රධානම ඉලක්කය. ඉතින් බිම් මට්ටමේ සිටම මෙය යථාර්ථයක් බවට පත් කරන්නට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව කැපවීමෙන් ක්‍රියාවේ යෙදෙනවා. සමෘද්ධි නිලධාරීන් සිළු දෙනාම ඒ සඳහා අප කැපව කටයුතු කරනවා. ඔබත් ඉක්මනින්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ක අත්වැල් බැඳ ගන්න. ඔබගේ හෙට දවස වඩාත් ශක්තිමත් කරගන්නට, දූපුතුන්ගේ හෙට දවස වඩාත් නිවැරදි ඉලක්කයකට රැගෙන යන්නට ඔබට තිබෙන වගකීම සමග සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අත්වැල් බැඳගෙන සිටින්නේ. ඉතින් ඔබගේ කැපවීම, ඔබගේ උනන්දුවයි ඒ සඳහා අවශ්‍ය. එවැනි උනන්දුවක් සහිත, එවැනි කැපවීමක් සහිත නිලධාරීන් සහ ඒ වෙනුවෙන් ඔබගේ ජීවිතයේ යම් අඩිතාලමකින් ඉහළට ඔසවාගත් පුද්ගලයන්ගේ අත්දැකීම් ඔබට සමීප කරන්නට ලබන සතියේත් අපි බලාපොරොත්තු වෙනවා. සමෘද්ධි ගෘහාර්ථික ශුද්ධ මුල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් අපි ලබන ඉරිදාවේ යලිත් මුණ ගැහෙමු. ප්‍රාර්ථනා ඔබට සෞභාග්‍යවත් සතියක්.